ආයුබෝදේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. අද අප්‍රේල් මාසේ 9 වෙනිදා අප්‍රේල් මාසේ 8 වෙනිදා කොළඹට ඉහළින් හිරු පායනවා කියලා කිව්වනේ. එතකොට බොහෝ වෙලාවට ලංකාවේ ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් කොළඹ පුවත් තමයි. කොළඹ පුවත් තමයි ඇත්තරම පත්තරවල වැඩි හරියක් තියෙන්නේ. හැබැයි කොළඹ පුවත් උනාට ඒවා බලපෑම් කරන්නේ මුළු රටටම. අපි කොළඹ ගැන විතරක් කතා කරලා හරියන්නේ නැහනේ. රට ගැනම හිතන්න බෑ. එතකොට ඊයේ දවසේ කොළඹට ඉහළින් ඉරු පෑයුවා කියලා කියනවා. දැන් මේ සූර්යාගේ ගමන සූර්යාට සාපේක්ෂව පෘථිවියේ ගමන තමයි මේ තියෙන්නේ. හැබැයි අපි ඊයේත් කිව්වා ඒ වුණාට අපි හිතන්නේ අපි කියන්නේ සූර්යා එහෙම තියෙද්දි පෘථිවිය ගමන් කරනවා වෙනුවට පරිභ්‍රමණය වෙනවා වෙනුවට සූර්යයා අප වටා කරගෙනවා කියලා තමයි අපි හිතන්නේ. හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. අද දවස ගත්තම අද අප්‍රේල් මාසේ 9 වෙනිදා දවල් 12:12ට ලංකාවේ කිරින්දගම, බකුණාවල, පාදෙනිය, එළගොමුව සහ යෝධගනාව කියන ගම්වලට ඉහළින් ඉරක් ඇන්දොත් ලංකාවේ සිටිය මේ ආය කියන්නම් කිරින්දගම, බකුණාවල, පාදෙනිය, එළගොමුව සහ යෝධගනාව කියන ගම්වලට ඉහළින් ඉරක් ඇන්දොත් අද දවල් 12:12ට ආන්න සූර්යා ඒ ගම් හරහා තියෙන ඒ රේඛාවේ මුදුන් වෙනවා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දන්න කියන ඇත්තෝ කියන්නේ. ඒ ලෝකේ තත්ත්වය, රටේ තත්ත්වය මෙහෙම අපි හොයන්න වෙනවා. ලෝකේ තත්ත්වය කියලා කිව්වේ සූර්යා මෙහි විදිහට කැරකෙන්නේ ගෝලීය තත්ත්වයක්, විශ්වීය තත්ත්වයක් එක්කනේ. අපි සූදානම් අද කොහොමද ගෝලීය තත්ත්වය හමුවේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නේ කියලා විමසන්න. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව අද දවස මීට ටික වෙලාවකට කලින් යාවත් කාලින වෙනවා 13,94,98,432ක් කොවිඩ් ආසාදිතයන් ලෝ පුරා. 13,94,98,432ක්. ඒ වගේම 29,14,168 දෙනෙක් මියදිලා තියලා මේ අය අතරින්. ඊයේ දවසේදී වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ සුපුරුදු පරිදි ගත්තම ඉන්දියාවෙන්. ඉන්දියාව පහුගිය දවස් කීපෙම වගේ විශාලම රෝගීන් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා කරන්න පටන් ගත්තා. ඊයේ දවසටත් වැඩිපුරම රෝගීන් වාර්තා වෙන ලෝකයේ රටවල් අතරින් ඉන්දියාවේ ඊයේ 1,31,893ක් ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා. ඇමරිකාවෙන් 77,092ක් වාර්තා වුණා ඊයේ දවසට. බ්‍රසීලෙන් දෙවනියට වාර්තා වුණා ඊළඟට 89,293ක්. සමස්තයක් විදිහට ගත්තාම ඊයේ දවසේ 7,33,169ක් කොවිඩ් ආසාදිතයන් ලෝ පුරා වාර්තා වෙනවා. හැබැයි ලයිස්තුවේ මුලින්ම ඉන්නේ ඇමරිකාව, 2ට බ්‍රසීලය සහ 3ට ඉන්දියාව. පහුගිය සතියේ වාර්තා වෙච්ච මරණ සංඛ්‍යාවෙන් අඩක්ම ඇමරිකානු ජාතිකයන් කියලත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඒ නිසා දැන් ලංකාවේ අපි උත්සව සමරනවා, අවුරුද්ද සමරන්න ලෑස්ති, සාපු සවාරි යනවා, බඩු මිල ගැන කතා කරනවා. හැබැයි ඇත්තටම ගත්තොත් ලෝකේ බොහෝ රටවල් වල එළියට බහින්න පුළුවන් තත්වයක් නැහැ. ඒ විතරක් නෙවෙයි සැපයුම් ජාල අඩාල වෙලා හරියට කෑමක් බීමක් සල්ලි දීලවත් ගන්න අමාරුයි. ඒ සැපයුම් ජාල අඩාල වී තිබෙන නිසා එහෙම තත්වයක තමයි අපි උත්සව සමරන්න තරම් වාසනාවන්ත වෙලා තියෙන්නේ. ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා කරන ආකාරයට ඊයේ දවසට අලුතින් රෝගීන් 260ක් වාර්තා වෙනවා. ඊයේ දවසට අලුතින් රෝගීන් 260ක් වාර්තා වෙනවා. මේ වෙනකොට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2616ක්. ඒ වගේම මියගිය සංඛ්‍යාව 593යි කියලා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියනවා. සමස්ත රෝගීන් සංඛ්‍යාව 94,253ක් වාර්තා වෙද්දී එයින් 91,044ක්ම සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල විමසන්න. අයිසේ බූරුවා පරයා තමුසේ කියමින් මැතිසබේදී චමල් සහ ෆොන්සේකා ඇවිලෙති. රංජන් වෙනුවෙන් මැතිසබේ කචල් විපක්ෂ මන්ත්‍රීවරු කළු පටිබඳිති. අකිත පෙරේරා සහ රනිල් ධර්මසේනයි අද දිවයින පුවත්පතට මේ පුවත වාර්තා කර සිටින්නේ. ඒ අනුව දිවයින පුවත්පත වාර්තා කරපු මේ පුවතම ජාතික පුවත්පත් බොහොමයක දැක ගන්නට පුළුවන්. දිවයින පුවත්පත මේ කාරණාව සඳහන් කරනවා.
රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රීදුරේ පුරප්පාඩුවීම සම්බන්ධයෙන් ඊයේ දිනේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉංග්‍රීසි භාෂාවෙන් විශේෂ ප්‍රකාශයක් කරන ලැබුව අතර ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඉංග්‍රීසි භාෂාවෙන්ම සිය අදහස් දැක්වීම මත යම් යම් උණුසුම්කාරී තත්ත්වයන් මතුවුණා. එහිදී විපක්ෂ නායකවරයා විටින් විට රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා කතානායකවරයා විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයෙකුට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දුන්නා. ඒ අවස්ථාව සරත් ෆොන්සේකා මහතා ලබා ගත්තා. එහිදී තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එවකට සිටි කතානායක චමල් රාජපක්ෂ මහතා ක්‍රියා කළ ආකාරය හෙලා දකිමින් අදහස් දැක්වීම හේතුවෙන් සභාව උණුසුම් වී දැඩි ഘോഷාකාරී තත්ත්වයක් ඇති වුණා කියලා දැන් මේ දිවයින පුවත්පතේ ඡායාරූප වාර්තාව අනුවම පේනවා ඒ ඇතිවෙච්ච තත්ත්වය. සාමාන්‍යයෙන් චමල් රාජපක්ෂ මහත්මයා දේශපාලනඥයෙක් විදිහට ගත්තාමත් හරි නිහඬ චරිතයක් සහ බොහෝ දෙනාගේ ගෞරවය ලබන චරිතයක්. හේතුව නිදසුනක් විදිහට ගත්තොත් 2015 යහපාලන රජයේ පත්වීමෙන් පස්සේ මහමැතිවරණය පැවැත්වෙන කාල සීමාව දක්වාත් කතානායකවරයා හැටියට එතුමා කටයුතු කළා. ඊටාම මිත්‍රශීලී සහ ඊටාම නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. සාමාන්‍යයෙන් විපක්ෂීය උදවිය පවා කියන්නේ එතුමා බොහොම නිවුණු ගති තියෙන උදවිය. අපි කියන කතාවක් නෙවෙයි විපක්ෂීය උදවිය පවා කියනවා. එහෙම නිවුණු ගති තියෙන චමල් රාජපක්ෂ මහත්මයාටත් ඇයි ඊයේ සීමාව ඉක්මවා ගියේ කියලා ඒ කතාවේදී පැහැදිලි වුණා සහ ඒ රූපාවලිය දකිද්දී පැහැදිලි වුණා කොහොමුණත් මේ සත්තුන්ගේ නම් පාර්ලිමේන්තුවේ කියවුණා කියලා කියද්දී සරත් ෆොන්සේක මහත්මයා ඉඳිද්දී සත්තුන්ගේ නම් කියවෙන එක අමුත්තක් නෙවෙයි. හැබැයි දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ෆොන්සේක මහත්මයාටත් පොඩි කනගාටුවක් ඇති පව්. මොකද 2010 දී මහින්ද රාජපක්ෂ මහත්මයාට පරාජය වුණා. 2020 දී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පරාජයට පත් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා යම් සිත් වේදනාවක් ඇති, සිත් ඇවුලක් ඇති. ඒ නිසා වෙන්නට ඇති මෙහෙම වචන පාවිච්චි කරන්නේ. ඒක නේද පහුගිය දවසක Twitter පණිවිඩයකදී දාලා තිබුණේ මේ ජනාධිපතිතුමාටත් අභියෝග කළා. ජනාධිපතිතුමාගේ නමේ මුල් කොටස සඳහන් කළා. අපි එහෙනම් හැප්පිලා බලමු කියලා. හැබැයි ජනාධිපතිතුමා කිසිම ප්‍රතිචාරයක් දැක්වෙන්නේ නැහැ. නිහඬව හිටියා. අර මේ මිල්ලන්දිනී රාජයතා දළදා මාලිගාව පෙරහැරට යනවා දැකලා තියෙනවනේ. පෙරහැරට යන ගමනේදී එහෙම නැත්නම් දළදා මාලිගාවට යන ගමනේදී ඔය පාරේ ඉන්න බල්ලෝ බුරනවා. හැබැයි සයින්දව කුලේ ඇතා කිසි ගාණක් ගන්න නැතුව ඔහෙ යනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් මේ කතාවටමයි ඈඳෙන්නේ. චමල් සහ ෆොන්සේකා කටින් ගහගනිදී මොකද්ද නිකම් බොරුවට හයිය පෙන්වන්න එන්නේ දැනගන්නවා. එලියට ඇවිත් පෙන්නනවා පාර්ලිමේන්තුවේ සභාගමේ සතුන්ගේ නම් අසභ්‍ය වචන රැවුදෙයි. රංජින්ගේ මන්ත්‍රී දුරේ ඉවත් කිරීමට එරෙහි විරෝධතා. පාර්ලිමේන්තුව විනාඩි 5කට කල්තබයි. හැබැයි අවසානයේදී නැවත සභාව අමතලා චමල් රාජපක්ෂ මහත්මයා සඳහන් කළා කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කියන සුභාෂිතයේ කියමනක් සිහිපත් කරලා යම් පුද්ගලයෙකුගේ සිත් ඇවුලක් වුණා නම් තමන්ගේ ප්‍රකාශය නිසා ඒකට සමාව අයදිනවා කියලා ඒක තමයි මහත්මා ගතිය. දැන් අද පුවත්පත දිනේෂ් සමරකෝන් මේ වාර්තාව ගෙනේද්දී ඡායාරූප වාර්තා කරනවා. එතකොට දැන් මේ ඡායාරූප දැක්කම පේනවා පාර්ලිමේන්තු සභාගමේ මේ අසභ්‍ය වචන විතරක් නෙවෙයි පෝස්ට් කටවුට් වගේ දේවල් එහෙම නැත්නම් මේ සටන් පාට සහිත විරෝධතා පූර්ව ප්‍රදර්ශනය වෙනවා. එතකොට අර දැන් මීට දවස් කීපයකට කලින් මහින්දානන්ද අලුත්ගම කැමැතිතුමා කිව්වනේ රංජන් රාමනායක මන්ත්‍රීතුමාව හිටපු මන්ත්‍රීතුමාව ගලව ගන්න ඇත්තටම සමගි ජන බලවේගයට උවමනාවක් නැතය. එහෙම උවමනාවක් තිබුණා නම් නඩුව දිනන්න පුළුවන් නීතිඥයෙක් දානවය. නඩුව දිනන්න පුළුවන් නීතිඥයෙක් දාන්න හැදුවම නෑ නෑ අපි දාන්නම් කියලා දැම්මා. හැබැයි දැන් පැහැදිලි වෙන විදිහට මේක ජිනීවා ගෙනියන්නම් අපි ඔයාගේ කේස් එක ජිනීවා ගෙනියන්නම් කියලා කිව්ව අය මම ඒකට ආයහු වෙන්නේ නෑ. එහෙම කතාවක් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වනේ. ඒ කතාව ඇත්තදෝ කියලාත් හිතෙනවා. මොකද මේ විරෝධතා පූර්ව මේවා කල්තියා සැලසුම් කරලා තියෙනවා. එහෙම දැක්කම කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර කතාවත් ඇත්ත වෙන්නේ නැති කියලා. කොමුණත් අද හරුණ පුවත්පත සිරස්සල අතරේ වාර්තා කරන අජිත් අලහකෝන් කළු කුඩි විරෝධතා පූර්ව ගී කුණුහරුප මැති සැබේ ඊයේ කෝලම් මඩුවක්. ඒ අතර චමල් ෆොඩි පොරේකුත් කියලා. හැබැයි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වන්නේ ඒක නෙවෙයි. දංකොටුවෙන් ඇල්ලූ තෙල් බවුසර් දෙකේම වහ. මව්බිමත් ඒ කතාවමයි අනාවරණ කරන්නේ. සාලි කුමාර ගුණසේකර අරුණ පුවත්පතට ඒ වාර්තා කරද්දී දංකොටුවෙන් ඇල්ලූ බවුසර් දෙකේම පිළිකාකාරක පොල් තෙල් කියලා පියාෂා හෙට්ටිආරච්චි වාර්තා කර සිටිනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පත වාර්තා කරන අන්දමට රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ
සුදත්ත සිල්ව මහත්මයා උපුටා දක්වමින් තමයි මව්බිම් පුවත්පත මේ තොරතුරු අනාවරණ කරන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලබා දුන් අදාළ පොල් තෙල් සාම්පලවල වාර්තා අනුව ඒවායේ ඇෆ්ලටොක්සින් අඩංගු බව සනාථ වී ඇතැයි ඔහු පවසනවා. මීට අමතරව රජයේ රස පරීක්ෂකවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ වෙතද පොල් තෙල් සාම්පල යොමු කර අතර එම වාර්තාද ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු තවදුරටත් සඳහන් කළා. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග නොතකමින් පිළිකාකාරක අඩංගු බවට සැක පොල්තෙල් බවුසර් දෙක රේගුට බහර දීම පිළිබඳව පොලිසිය දැඩි දෝෂදර්ශනයට ලකුණා කියන කාරණාවත් මතක් කරනවා. පසුගිය 31 වනදා හවස තමයි මේ සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන්න කියලත් මව්බිම් පුවත්පත සඳහන් කරනවා. ඒ අනුව මාරවිනින් අල්ලගත්ත කන්ටේනර් දෙකේම පිළිකාකාරක සහිත පොල්තෙල් කියලා වාර්තා කරන්නේ මව්බිම් පුවත්පත. එක කිරුලක් පළඳින්නට බෑ. එකම සිහසුනේ ඉන්නට බෑ. සුලෝචනාලට විතරක් නෙවෙයි ඒ ගැටලුව තියෙන්නේ කියලා දැන් රටම දන්නවා. කිරුල උදුරාගත් ලෝකරූ රජින අත්අඩංගුවට පොලිස් අපමත මුදාහරි 19 වෙනිදා උසාවියට ඉන්දිකා රාමනායකයි වාර්තා කර සිටින්නේ. ශ්‍රී ලංකා විවාහක රූ රජින තරගයේ ජයග්‍රාහිකාව පැළඳූ කිරුල සුළු මොහොතකින් බලහත්කාරයෙන් උදුරා එම තරගයේ දෙවන ස්ථානය හිමි කරගත් තරගකාරියට පැළඳුවේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගන්න ලැබූ 2019 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන අය පොලිස් අපමත මුදා හැර තිබෙනවා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ජාතික පුවත්පත් කිහිපයක මේ කාරණාව සඳහන් කර සිටියා. පුෂ්පිකාද සිල්ව සඳහන් කර සිටින්නේ අපි බැලුවා මේ එකඟතාවකට එහෙම නැත්නම් සෙටල්මන්ට් එකකට යන්න විරුද්ධ පාර්ශ්ව එකඟ වෙච්ච නැති නිසා නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා කියලා. අර අපේ මිත්‍රයෙක් කියලා තිබුණා දැන් මේක වැරදිලා හරි මේ විවාහක රූ රැජිනියන්ට දෙන කිරුල වගේ එකක් විවාහක පිරිමින්ට රජවරු වගේ තෝරනවනම් දැන් එහෙම එකක් වුණා නම් අන්තිමට මේ හම්බ වෙච්ච කිරුල ඔය තරඟකාරී දෙන්නම බෙදාගෙන එහෙම නැත්නම් ඒක විකුණලා බෙදාගෙන දෙන්න නිකන් පොඩි මත්පැන් සාදයකුත් දාලා එහෙම විසිරලා යන්න ඉඩ තිබුණා කියලා. කාන්තාවන් සහ පිරිමින් හිතන විදිය හරි වෙනස්. කිරුල උදුරාගත් ලෝකරූ රජින අත්අඩංගුවට. ත්‍රස්ස ප්‍රහාර වලට යහපාලන ආණ්ඩුවම වග කිව යුතුයි. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි යහපාලන ආණ්ඩුවම වග කිව යුතුයි කියලා ඇමති අනුකමිටුව ජනපතට කියයි කියලා දනුෂ්ක ගොඩකුඹුර අද දිනවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරයට ඉඩ සැලසෙන පරිදි රටේ ජනතාවගේත් ආරක්ෂාව සැලසීම පැහැර හැරීමේ වගකීම එවක පැවති ආණ්ඩුවේ සියලු දෙනා දැරිය යුතු බව පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරය හමුවේ ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ සලකා බැලූ ඇමති මණ්ඩල අනුකමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දැනුම් දී තිබෙන බව අද දිනවෙන පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තලය හැටියට වාර්තා කර සිටිනවා. ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල ඔහොමයි. ඊළඟට අපි සූදානම් ලංකාදීප පුවත්පතෙන් පටන් ගන්න සෙසු පුවත් වාර්තා කිරීම. තව 12 දෙනෙකු ළඟ කොරෝනා සැර වෛරසය ජපුර වෛද්‍ය පීඨයේ සොයාගනී කියලා සුජිත් හේවාචූලිගේ වාර්තා කර සිටින්නේ අද ලංකාදීප පුවත්පතට. ඒ අනුව විදේශීය කොරෝනා විකෘති වෛරස ප්‍රභේද ආසාදන වූ තවත් 12 දෙනෙකු මෙරටින් අලුතින් හමු වී ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්තර මහත්මයා සඳහන් කර සිටිනවා. දැන් මේ විදියට හොයාගන්නේ මාස්පතා එහෙම නැත්නම් මාසිකව වාර්තා වෙන රෝගීන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවක් සිද්ධ වෙනවා. ඒ සාම්පල පරීක්ෂා කරලා ඒවා වෙනම විශ්ලේෂණය කිරීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් වාර්තා කරන්නේ දවසකට වාර්තා වෙන රෝගීන් ගන්න මෙච්චරයි PCR මෙච්චර ප්‍රමාණයක් කළා ඔය ආදී කාරණා. හැබැයි අපි නොදන්න ඉතා දැවැන්ත මෙහෙයුමක් රට තුල කොවිඩ් මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වෙන බවට හොඳ සාක්ෂියක් තමයි මේ පුවත. තවත් 12 දෙනෙකු ළඟ කොරෝනා සැර වෛරස ඇති බව හොයාගන්නේ අඛණ්ඩව ඒ සාම්පල ඒ කියන ආසාදිතයන්ගෙන් අඛණ්ඩව ලබා ගන්නා රුධිර සාම්පල පිළිබඳව කරන විශ්ලේෂණාත්මක විග්‍රහයෙන් පස්සේ. ඒ අනුව මේ විකෘති වෛරස ප්‍රභේදයේ ආසාදනය වූ 12 දෙනාට දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදය ඒ කියන්නේ B251 ප්‍රභේදය ආසාදනය වූ දෙන්නෙක් ඉන්නවලු. බ්‍රිතාන්‍යයේ විකෘති ප්‍රභේදය ඒ කියන්නේ B117 ආසාදනය වෙච්ච 7 දෙනෙක් ඉන්නවලු. ඒ වගේම ඩෙන්මාර්කයේ විකෘති වෛරස ප්‍රභේදය B1428 ආසාදනය වූ 30 දෙනෙක් ඉන්නවා කියලා තමයි ආචාර්ය ජීවන්තර මහත්මයා සඳහන් කර සිටින්නේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව සාම්පල පටල
එම වෛද්‍ය පීඨයේදී පසුගිය දිනවල පරීක්ෂාවට ලක් වුණා. මෙයින් සාම්පල 36ක තිබී හමු ඇත්තේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වෛරස් ප්‍රභේදය වෙච්ච B141.1 කියලා පර්යේෂකයන් සඳහන් කර සිටිනවා. තව 12 දෙනෙකු ළඟ කොරෝනා සැර වෛරසය. හැබැයි මේවා සමාජගත වීම පිළිබඳව අනිසි බියක් ඇති කරගන්න එපා කියලත් වෛද්‍ය ජීවන්දර මහත්මයා සඳහන් කර සිටි ආචාර්ය ජීවන්දර මහත්මයා. මොකද කොළඹ නගර සීමාව තුලින් තමයි මේ ප්‍රභේදය හමු වෙලා තියෙන බහුල වශයෙන්. ඒ නිසා කොළඹ නගර සභාවේ බලධාරීන් මේ පිළිබඳව දැනුවත් කළා කියලත් වෛද්‍ය ජීවන්දර මහත්මයා සඳහන් කරනවා. ඊළඟට මේ පාර්ලිමේන්තුවේදී දෙවන මාත්‍රාව කවදද ලබා දෙන්නේ කියන කාරණාව අනාවරණ වුණා. අජිත් අලහකෝන් අද අරුණ පුවත්පතට මේ වාර්තාව ගෙනවන දෙවැනි මාත්‍රාව 26 වෙනිදා සිට සෞඛ්‍ය මාත පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් 9,24,187 දෙනෙකුට මේ මාස 23 වෙනිදා සිට ජූලි 6 වෙනිදා දක්වා දෙවැනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය මාත්‍යතුමිය සඳහන් කර සිටි බව අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඊළඟට අපි යනවා මව්බිම පුවත්පතට. අද දරුවන්ට කෙටි නිවාඩුවක් ලැබෙනවා. අවුරුදු නිවාඩුව දවස් 9යි. කමන්නේ අවුරුද්දකට වැඩිය ගෙදර හිටියනේ. ඒ නිසා අපි ඒ පිළිබඳවත් වාර්තා කරනවා. අද මව්බිම් පුවත්පත පුවත් කිහිපයක් ගෙනෙනවා. ඒ තමයි මේ පාසල් දරුවන් පිළිබඳව අපි කතා කළානේ මේ පාසල් දරුවන්ට නිවාඩුව ලැබෙනවා කියලා. හැබැයි මෙන්න කීර්ති මෙන්ඩිස් අම්පාර ධනුෂ්කා දිල්හානි වාර්තා කරනවා මව්බිම් පුවත්පතට. පාසල් දරුවන්ට අන්තවාදී පන්ති පැවැත්වූ සහරාන්ලාගේ ගෝලියෝ 2 දෙනෙක් දැලේ කියලා මේ වාර්තාව මව්බිම් පුවත්පතෙන් උපුටාගෙන ඒ වගේම සහරාන්ලාගේ තවත් 2 දෙනෙක් දැලේ කියලා අද දිවෙන පුවත්පතත් මේ පුවත වාර්තා කර සිටියා. ඒ අනුව වාර්තා වන ආකාරයට මෙහිමයි. අවුරුදු 30ක් සහ 39ක් වයස ඇති පුද්ගලයන් 2 දෙනෙක් තමයි පාසල් දරුවන්ට පැවැත් වූ මූලධර්මවාදයේ සහ අන්තවාදී දේශනා පැවැත් වූ බවට තොරතුරු ලැබීම නිසා අත්අඩංගුවට පත් වී තිබෙන්නේ. මේ පුද්ගලයන් 2 දෙනා 2018 අවුරුද්දේ දෙසැම්බර් මාසය තුල ඔළුවිල් ප්‍රදේශයේ මේ පන්ති පවත්වා තිබෙන්නේ සාමාන්‍ය පෙළ දරුවන්ටලු. මේ දරුවෝ මේකට සහභාගී වෙන්න අකමැත්ත පළ කරාම විශේෂයෙන්ම මේ දේශන පැවැත්වීමට පෙර ඊට සහභාගී වූ සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව ශාරීරික අභ්‍යාස ලබා දීලා තිබෙනවා. ව්‍යායාම එක්සර්සයිසස් එමත් කරන්න දීලා තිබෙනවා. ඊට අකමැති වූ සිසුන්ට ශාරීරික වශයෙන් පහර දී ඇති බවත් මෙම කොට්ටාසය අනාවරණ කරගෙන තිබෙනවා කියලා සඳහන් කර සිටින්නේ. ත්‍රස්ස විමර්ශන කොට්ටාසය තමයි මේ තොරතුරු අනාවරණ කරගන්නේ. විදේශීය රටවල අන්තවාදී ත්‍රස්වාදී සංවිධාන වලට සමාජිකයන් බදවා ගැනීම සඳහා විවිධ දේශන පැවැත්වෙන බවත් එම දේශනවල අඩංගු කරුණු මේ දෙදෙනා විසින් මේ පාසල් සිසුන්ට ලබා දීලා තිබෙන්නේ. මේ දෙන්නා අන්තවාදය සහ සාමාන්‍යයෙන් විදේශ රටවල් වල අන්තවාදී සංවිධාන වලට දරුවන් බදවා ගැනීම සඳහා කරන දේශන මාලාවම තමයි පවත්වා තිබෙන්නේ. එතකොට මේ O level පන්තිවල දරුවෝ සාමාන්‍ය පෙළ පන්තිවල දරුවෝ මේ අය ඒ දේශන වලට සහභාගී වෙන්න සහ ඊට කලින් තියෙන ඒ ශාරීරික පුහුණු වීමට අකමැත්ත පළ කරාම බලෙන්ම ඔවුන් ඒ සඳහා යොමු කරලා තියෙනවා කියලා වාර්තා වනවා ත්‍රස්ස විමර්ශන කොට්ටාසයට. ඊයේ දවසේ අපි වාර්තා කළා නීතිපතිතුමා උපදෙස් දෙනවා අන්තවාදී ත්‍රස්වාදයට උඩගෙඩි දිච්ච ආයතන 13ක් ආයතන 11ක් තහනම් කරන්නට නියෝග කරනවා. පැනවූ තහනමට එරෙහිව මුස්ලිම් සංවිධාන නඩුමගට පැනවූ තහනමට එරෙහිව මුස්ලිම් සංවිධාන නඩුමගට කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව තෞහිද් ජමාත් සංවිධානයේ ඊයේසිය නීතිඥයන් හමුවේ උපදෙස් ලබාගත් බව එහි උපලේකම් ටී අහමඩ් මහත්මයා මව්බිම් පුවත්පතට පවසා තිබෙනවා. මුස්ලිම් සංවිධාන තහනමට අදාළ ගැසට් නිවේදන නිකුත් කර දින 14ක් ගත වීමට පෙර තම සංවිධානයේ මේ තහනමට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරන බව සඳහන් කර සිටියා. දැන් අපි මීට කලින් වාර්තා කළා කොහොමද සාමාන්‍ය පෙළ දරුවන්ට පවා මේ අන්තවාදී ත්‍රස්වාදය පතුරවන්න ඔවුන්ගේ ඔළු හොදන්න කටයුතු කළේ කියලා. ඒවට සම්බන්ධ සංවිධාන තමයි තහනම් කරන්න කටයුතු කළේ. ඒ තහනම් කරන්න කටයුතු කළාම ඔවුන් ඒකට එරෙහිව නීතිමය පියවර ගන්නවා කියලා සඳහන් කරනවා. නීතියේ ඉදිරියේ සියලු දෙනාට සමාන අයිතිවාසිකම් තියෙනවානේ. හරි. බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි සූදානම් ජාතික පුවත්පත් අතරේ මව්බිම් පුවත්පත වාර්තා කරන තවත් පුවත් කිහිපයකට අවධානය යොමු කරන්න. ඒ තමයි ඩුබායි ධර්මේ පාතාලයන්ට එවූ මිලියන 490න් මිලියන 136ක් සමග රත්මලානේ අයෙක් දැලේ කියලා කීර්ති මින්ඩිස් අද මව්බිම් පුවත්පතට වාර්තා කරනවා. දිවයින පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් බොහොමයක මේ කාරණාව තිබුණා සඳහන් වෙලා. මේ අනුව මේ පිළිබඳව ජාතික පුවත්පත් බොහොමයක කාරණා වාර්තා කර සිටියනේ. එතකොට
විශේෂයෙන්ම මේ පිළිබඳව සඳහන් කරදී ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මෙන මෙත්තා විසින් මෙරට හිතවතුන්ට එවා තිබූ රුපියල් මිලියන 490ක මුදලක් සොයා ගැනීමට රහස් පොලිසිය සමත් වෙලා තිබෙනවා. ඒ මුදලින් රුපියල් මිලියන 136ක මුදලක් තමන්ගේ බැංකු ගෙවීමකට බැර කර තිබිච්ච රත්මලාන ධර්මාරාම පාරේ පුද්ගලයෙක් රහස් පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. රුපියල් කෝටි 2කට වැඩි වටිනාකමක් ඇති රත්තරන් අතේ කරේ පැලඳ සිටින ධර්මයේ නැමැත්තා දුටුතැන අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට රහස් පොලිසිය ඉන්ටර්පෝල් ශාඛාව මගින් රතු වරෙන්තුවක් පවා ලබාගෙන තිබුණා. ඒ අනුව තමයි මීට මාස කිහිපයකට කලින් ඩුබායි රාජ්‍යයේදී මේ අතේ කරේ රත්තරම් පැළඳගෙන ඉන්න ධර්ම කියන පුද්ගලයා කොටු කරගත් බව වාර්තා වෙන්නේ. හැබැයි ඊට පස්සේ මොහුව මෙරටට ගෙන්වා ගැනීමට මෙරට බලධාරීන් උත්සුක වුණත් ඒ අතරතුර ඩුබායි අත්අඩංගුවේදී ඩුබායි පොලිසියේදී මේ පුද්ගලයා මිදී පලා ගියා කියලා වාර්තා කර සිටිනවා. එහෙම තියෙද්දි තමයි මේ පුද්ගලයා ලංකාවට එපු රුපියල් මිලියන 490ක විතර මුදලක් කෝටි 50කට ආසන්න මුදලකට කෝටි 1යි මෙහෙම නැත්නම් මිලියන 136ක්. ඔව් මිලියන 136ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් කෝටි 13.6ක් විතර සහිතව රත්මලානේ අයෙක් දැලේ කියලා වාර්තා කර සිටිනවා. දුරකථන අලෙවිසලක් කැඩූ වේයන්ගොඩ චීවරධාරීන් දෙදෙනෙකුත් අල්ලලාලු. වාර්තා කරන්නේ වේයන්ගොඩ ඉන්දික තුෂාර. අද මව්බිම් පුවත්පතේ මේ වාර්තාව ඇතුල් පිටුවක තවදුරටත් සඳහන් කරනවා. මෙන්න වැඩේ කරපු හැටි CCTV දර්ශන. දුරකථන අලෙවිසලක් කැඩූ වේයන්ගොඩ පන්සලක චීවරධාරීන් දෙදෙනෙකු පොලිස් දැලට පත්වෙන්නේ අද මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුවක වේයන්ගොඩ ඉන්දික තුෂාරගේ වාර්තාව චාරූප සහිතව වාර්තා කරනවා. සිවුරු ගලවා රෙදි පුරවාගෙන වේයන්ගොඩ නගර මැදයේ පිහිටි ජංගම දුරකථන අලෙවිසලකට ඇතුළු වී එහි දුරකථන සොරකම් කළ චීවරධාරීන් දෙදෙනෙක් ඊයේ වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. වේයන්ගොඩ නගරය ආසන්නයේම තියෙන විහාරස්ථානයක තමයි මේ චීවරධාරීන් දෙදෙනා සිටියේ කියලා වාර්තා කරනවා මව්බිම් පුවත්පත. අලෙවිසල අසල සිවුරු ගලවා ඇඳරෙදි වලින් පොරවාගෙන දුරකථන අලෙවිසලේ ඉහළ මහලයට ගොඩ වී එහි ජනේලයක් කඩා මේ චීවරධාරීන් දෙදෙනා මෙන්න මෙහිමයි ජංගම දුරකථන අලෙවිසලට ඇතුල් වෙලා සොරකම කළේ කියලා මේ අලු පැහැති ආරංචි වලින් එහෙම නැත්නම් මේ CCTV දර්ශන මගින් හෙළිදරව් වෙන්නේ අද මව්බිම් පුවත්පතේ මේ පොත වාර්තා කර සිටින්නේ. ඊට පස්සේ අපි සූදානම් මව්බිම් පුවත්පතේ මේ පොතෙන් පස්සේ අවධානය යොමු කරන්න අද පුවත්පතට අවධානය යොමු කරද්දී ඊට කලින් කියන්න තිබුණා මේ තමයි මේ කෝටි 7කට ආසන්න ප්‍රමාණයක වටිනාකමක් සහිත මද්ද්‍රව්‍ය තොගයක් ඊයේ රේගුව අත්අඩංගුවට පත් කරගන්නවා. රටින් එව් පාර්සල් 5ක ලක්ෂ 70ක මද්ද්‍රව්‍ය. දැන් මීට කලින් වාර්තා වෙලා තිබුණේ මේ කුරියර් ක්‍රමයට මේ විදිහට මද්ද්‍රව්‍ය ලංකාවට ගෙන්නනවා කියලා තොරතුරු හෙළිදරව් වෙලා තිබුණා. හැබැයි දැන් අනාවරණ වෙනවා මේ සිද්ධියෙන් පස්සේ කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලය මධ්‍යම තැපැල් කුමාරුව හරහාත් මේ විදියට මද්ද්‍රව්‍ය ලංකාවට එනවා කියලා. හැබැයි රේගුව සඳහන් කර සිටිනවා මේ මද්ද්‍රව්‍ය ලංකාවේ සමාජගත වීම සඳහා ඉඩක් තබන්නේ නැහැ කියලා. කෝටි 70කට ආසන්න වටිනාකමකින් යුතු මිලියන 7ක වටිනාකමක් කියලා මෙතන තියෙන්නේ. එනෝ ලක්ෂ 70ක පමණ වටිනාකමකින් යුත් මද්ද්‍රව්‍ය මධ්‍යම තැපෑලෙන් කුරියර් කර එවල කියලායි වාර්තා කර සිටින්නේ මව්බිම් පුවත්පත. ඊට පස්සේ අර අද පුවත්පතේ අපි පිවිසෙන්න උත්සාහගත් පුවතට යනවා. ඒ තමයි අද පුවත්පත කියනවා රණවිරු බිරින්දෑවරුන්ගේ පාගමන උණුසුම් වේ අත්අඩංගුවටගත් ජම්බුරේවෙල චන්දරතන හිමිට පොලිස් ඇප රොමේෂ් ධනුෂ්ක දෙසිල්ව වාර්තා කර සිටින්නේ. ඒ අනුව යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදා යැපෙන්නන්ගේ සංසදය මගින් පැවැත් වූ පාගමනකදී ජම්බුරේවෙල චන්දරතන හිමියන් පොලිස් වාහනයකට අලාභහානි කිරීමට උත්සාහ කිරීම කියන චෝදනාව යටතේ තමයි අත්අඩංගුවට ගන්නේ. ඉන් පස්සේ අප මත මුදා හැරීමට කටයුතු කළා කියලා අද පුවත්පත වාර්තා කර සිටිනවා. පාසල් නිවාඩුව අද ලැබෙනවා කියලා කිව්ව දෙවන වාරය සඳහා. එතකොට පළවෙනි වාරය සඳහා එහෙම නැත්නම් පළවෙනි වාරය ඉවරයි. දවස් 9ක නිවාඩුවක් තියෙන්නේ. ඒ දවස් 9 අවුරුදු සිරිත් උපරිමව සතුටින් සමරන්න කියලා පුළුවන්නේ ඉල්ලා සිටින්න නේද? ඒ අතරේ මේ අද දිවෙන පුවත්පත වාර්තා කරනවා යාපනයේ නගරාධිපතිතුමා අමුතු පොලිසියක් හදලා තියෙනවා කියලා. කොටි පොලිස් ඇඳුම් ඇඳගත් 5ක් යාපනයෙන් අල්ලාගෙන යලි මුදා හැරෙයි කියලා වාර්තා කරන්නේ සමන් ගමගේ සහ දිනසේන රතුගමගේ අද දිවෙන පුවත්පතට. මේ වාර්තාව අනුව
LTT සමයේ ක්‍රියාත්මක වූ කොටි පොලිසියේ නිල ඇඳුමට සමානම නිල ඇඳුමකින් සැරසී යාපනයේ නගරයේ රාජකාරී කළ යාපනයේ මහනගර සභා ආරක්ෂක බලකායේ 5 දිනකු කැඳවා ප්‍රකාශ සටහන් කරගත් යාපනයේ පොලිසිය හත් රස්ස විමර්ශන කොට්ටාසය ඔවුන් සන්තකයේ තිබූ නිල ඇඳුම් සියල්ල පොලිස් භාරයට ගෙන තිබෙනවා. යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහත්මයා පෙරේදා 7 වෙනිදා මහනගර බලකාය කියලා මේ බලකාය ස්ථාපිත කරලා ඔවුන්ට කොටි පොලිස් නිල ඇඳුමට සමාන නිල ඇඳුමක් ලබා දීලා තිබුණා. එහෙම වෙන්නේ කොහොමද මේ අමුතු පොලිසියේ නිල ඇඳුම් පිළිබඳව ආරක්ෂක අංශ අවධානයෙන් ඉන්නවා කියන කාරණාව අද දිවෙන පුවත්පත සඳහන් කරනවා. ඒ අතරේ අපේ පොලිසියට අලුතින් 10,000ක් පදවා ගන්නවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කළ ප්‍රකාශය අද අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා. ඒ වගේම ඊයේ දවසේදී වාර්තා වෙච්ච තවත් කාරණා කීපයක් අද 7 වෙනිදා සිද්ධ වෙච්ච සිදුවීම් කීපයක් වාර්තා කර සිටිනවා අද ජාතික පුවත්පත්. එකක් තමයි අද අරුණ පුවත්පත වාර්තා කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මල්වතු අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේලා මුණගැහි ආශිර්වාද ලබාගත් ආකාරය සහ එතනදී සිද්ධ වෙච්ච ප්‍රකාශයන් පිළිබඳව අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. යනෝ සිරස්තලයේ වෙන්නේ ජනපති දලදා සමිඳු වැඳ මහානාහිමි අනුනාහිමි බැහැදකී කියලා. එතනදී විශේෂයෙන්ම මහානායක ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා ගමේ ජනජීවිය නංවාලීම සඳහා කැපවෙලා තිබෙන රජයේ මේ වැඩපිළිවෙලට පැසසුම් ලබා දෙනවා පසසනවා කියලා ප්‍රශංසා කරනවා කියලා. ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා ආනයන සීමා කරමින් මෙරට වගා කළ හැකි සෑම භෝගයක්ම වගා කිරීමට අවස්ථාව සලසා දුන්නේ පිටරටට ගිය මුදල් නැවත රට තුළ ඉතිරි කරන්න, ඒ වගේම ගොවියාගේ අතට මුදල් ලබා දෙන්න. වගා කළ හැකි හැම බිම් අඟලක්ම කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ගොවි ජනතාවට නව තාක්ෂණය හඳුන්වා දීම වගේම අස්වැන්න වැඩි කර ගැනීම සඳහා විවිධ උපක්‍රම, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන මේ දැනුම, ඒ වගේම අනෙකුත් පහසුකම් ලබා දීම සඳහා කටයුතු කරනවා. අපේ ඉලක්කය, අපේ අරමුණ වෙන්නේ හැම බිම් අඟලක්ම වගා කිරීම කියලා ජනාධිපතිතුමා මහානාහිමිවරුන් වහන්සේලා හමුවේ ප්‍රකාශ කර සිටියා. ඒ වගේම 7 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු තවත් ප්‍රකාශයක් මහනුවර වෛද්‍ය සංගම් සැසියේදී කරපු ප්‍රකාශයක් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. සෞඛ්‍ය දිගටම අඩුපාඩු බරපතල අහිතකර විපත්වලට අතවැනීමක්. දිගටම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු තියෙන එක බරපතල අහිතකර විපත්වලට අතවැනීමක්. ඒ නිසා කාටත් යහපත් විදියට ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෛද්‍ය සංගම් සැසියේදී කරපු ප්‍රකාශය ඩයනා උදයංගනී අද වාර්තා කර සිටිනවා ලංකාදීප පුවත්පතට. ඊට පස්සේ අපි සූදානම් ලංකාදීප පුවත්පතේ ඒ පුවතෙන් පස්සේ අවධානය යොමු කරන්න අරුණ පුවත්පතට. අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි මෛත්‍රී සහ විමල් පිල හදිසි සාකච්ඡාවක කියලා. ඔව්, මෛත්‍රී සහ විමල් පිල හදිසි සාකච්ඡාවක කියලා වාර්තා කර සිටිනවා අරුණ පුවත්පත. පක්ෂ 11ක නායකයෝ ඇවිත් කියලයි අරුණ පුවත්පත මේ වාර්තාවෙන් සඳහන් කර සිටියේ. අරුණ පුවත්පත කියනවා ඊයේ පත්තරේ මුද්‍රණය කරන අවස්ථාවේදීත් මේ රැස්වීම පැවැත්වුණා කියලා. උදේජීව ඒකනායක තමයි වාර්තා කර සිටින්නේ. රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ 11ක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. මේ දේශපාලන පක්ෂ 11 නායකයන් කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ඉන්දියාවට බදු දීමට එරෙහිව කටයුතු කළා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රැස්වීමට සහභාගී වෙච්ච පළවෙනි අවස්ථාව මේකයි කියලා වාර්තා කර සිටිනවා. මෛත්‍රී සහ විමල් පිල හදිසි සාකච්ඡාවක කියලා සමාජ මාධ්‍යවල එහෙනම් ගිහිල්ලා තිබුණේ මෛත්‍රී සහ විමල් හදිසි සාකච්ඡාවක කියලා කිව්වන් පස්සේ හිටන්ද කියලා අහලා තිබුණා. ඊළඟට අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා සාලි කුමාර ගුණසේකරගේ වාර්තාවක්. කාදිනල් හිමිගේ ප්‍රකාශයේ හානිය කතෝලිකයන්ටයි කියලා අමති මහින්ද අමරවීර මහත්මයා කරන ප්‍රකාශය. යනු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට එල්ල වී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාවට ලක්ව තිබෙනවා කියලා අමාත්‍යතුමා කියනවා. වාර්තාව පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. අධිකරණ ක්‍රියාවලියකට යොමු කරන්න කාටවත් බෑ මේ වාර්තාව මගින්. ඒක කරන්න පුළුවන් වෙන්නේ නීතිපතිවරයාට තමයි. අනිත් එක මේ කියන ඒවාට සාක්ෂි තියෙන්නත් ඕනේ. නිකම් පුද්ගලයෙකුගේ නම සඳහන් වුණා කියලා නඩු දාන්න බෑනේ කියලා අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා කියද්දී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියනවා කාදිනල් හිමිපාණන් වහන්සේ කරපු ඒ ප්‍රකාශයේ කිසිදු දේශපාලන අරමුණක් නැහැ. උන්වහන්සේ හැම විටම දේශපාලන අරමුණු වලින් තොරව කතෝලික ජනතාවගේත් ඒ වගේම විශේෂයෙන්ම රටේ සමස්ත ජනතාවගේ සමගිය, රටේ පරිසරයේ සමාජයේ ඒකාබද්ධතාව වෙනුවෙන් තමයි පෙනී හිටියේ. ඒ පෙනී හිටීම ඉදිරියටත් එහෙම සිද්ධ වෙනවා කියලා
ඒ ප්‍රකාශයේ දේශපාලන අරමුණක් නැහැ කියන සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කළ ප්‍රකාශය සටහන් කර සිටිනවා. ඒ වාර්තා කර සිටියේ අද අරුණ පුවත්පත වාර්තා කරන පුවත් ඊට පස්සේ අපි සූදානම් ඉතිරි පුවත්වලට අවධානය යොමු කරන්න. ඊළඟට අවධානය යොමු කරන්නේ දිනමින පුවත්පත පාම් ඔයිල් පිළිබඳව කතාව එහෙම නැත්නම් කටුපොල් පිළිබඳව පුවත සංවාදය රට පුරා සිද්ධ වෙනවා. අද දිනමින පුවත්පත වාර්තා කරන කාරණාවක් තමයි ජනාධිපතිතුමා මේ පාම් ඔයිල් තහනම් කළේ සෞඛ්‍යයට තර්ජනයක් වන නිසායි කියලා ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මහින්ද අලුත්ගෙදර තමයි දිනමින පුවත්පතේ මේ කාරණාව වාර්තා කර සිටින්නේ. ඒ අනුව දල පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනයේ ප්‍රධාන පෙළේ රෝගකාරකයක් බව සහ එවැගේම ශරීර සෞඛ්‍යයට අහිතකර බව වෛද්‍ය හා ආහාර විශේෂඥයන් විටින් විට පෙන්වා දී තිබෙන අතර එසේවත් සම්මත ප්‍රමිතියෙන් යුතු පාම් ඔයිල් ප්‍රභේද බිස්කට් රස කැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන බව මාධ්‍යංශය සඳහන් කරනවා. ඒ කියන්නේ දල පාම් ඔයිල් වලින් සකසන ආහාරවල මේ පිළිකාකාරක එහෙම නැත්නම් ශරීරයට විෂ සහිත ප්‍රවණතාව වැඩි. හැබැයි HS කෝඩ් එක අනුව ඒ කියන්නේ මේ ඒක සිංහලෙන් කිව්වොත් සුසංගත කේතාංකය කියලා කියන්නේ harmonized system code එක HS කෝඩ් එක කියලා තමයි කියන්නේ. HS කෝඩ් එක අනුව ගත්තාම 1511.9.0.1 කියන HS කෝඩ් එක සහිත ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ කතා කරන ව්‍යවහාරදී පාම් ස්ටියරින් කියලා. මේ පාම් ස්ටියරින් ගෙන්නන්න සීමා පනවල නැහැ. ඒක භාවිත කිරීමේ අවසරය තියෙනවා. පාම් ස්ටියරින් ගෙන්වීමට ඇති අවසරයේද එබඳු වන අතර කටුපොල් වගාව ජලමූත්‍ර රාශිය සිඳී යාමට සහ පස නිසරවීම කෙරෙහි දිගුකාලීන අහිතකර බලපෑම් එල්ල කරන නිසා ක්‍රමානුකූලව ලංකාවෙන් කටුපොල් වගාව තුරන් කිරීම සඳහා ඉවත් කිරීම සඳහා පියවරගෙන තිබෙනවා. මොකද ඊයේ දවසේදී අපි වාර්තා කර සිටියා බේකරි හිමියන් කියනවානේ දැන් කටුපොල් වලින් නිෂ්පාදනය කරන මේ පාම් ඔයිල් ගෙන්නන එක තහනම් කළොත් අවුරුද්දෙන් පස්සේ බේකරි වහන්න සිද්ධ වෙනවා කියලා නෑ. ඒක තමයි මේ ජනාධිපති මාධ්‍යංශයේ පුවත්පත් නිවේදනය මගින් කියන්නේ. දල පාම් ඔයිල් ආනයනය කිරීම තමයි තහනම් කරන්නේ. ඒකට තමයි සීමා පනවන්නේ. හැබැයි මේ පාම් ස්ටියරින් කියන එක ඒ කියන්නේ බේකරි කර්මාන්තයට අවශ්‍ය කරන මාගරින් වර්ග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිස්කට් රස කැවිලි පාන් වගේ දේවල් වලට අවශ්‍ය කරන ඒ පාම් ඔයිල් අමුද්‍රව්‍ය ගෙන්වීමේ තහනමක් නැති බව මේ නිවේදනය මගින් සඳහන් කර සිටිනවා දිනමින පුවත්පත. සුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 3600ක ලාභයක් කියලා ඔන්න වාර්තා කරනවා අද දිනමින පුවත්පත. ඒ අනුව මේ අවුරුද්දේ මුල් මාස 3 තමයි මේ ලාභය ලබන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව. සුභාෂිනී සේනානායකගේ වාර්තාවක් මේ ගත වූ මාස 3දී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 3600ක බිලියන 36ක ඉතිහාසගත ආදායමක් උපයා ඇති බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් MG ගුණසිරි මහත්මයා පවසා තිබෙනවා. මේකට ඉතින් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්තුමා ඇතුළු තවත් ඉතින් මේකට සම්මාදන් වෙච්ච අය ඇතිනේ. ඒ සියලු දෙනා ආඩම්බර වෙනවද? ඊළඟට දිනමින පුවත්පතේ මුල් පිටුවේ තියෙන තවත් කාරණාවකට අවධානය යොමු කරන්න කැමතියි. ඒ තමයි පළාත් නියෝජිතයන්ට යලි එක්සත් ජාතික පක්ෂයට එන්න පොදු සමාකාලයක් ලබා දී තිබෙන බව. එක්සත් ජාතික පක්ෂය ආයේ අපේ පක්ෂයට කට්ටිය එනවනම් පළාත් පාලන නියෝජිතයන් ඇතුළු ඒ සියලු දෙනාට විනය පරීක්ෂණයකින් තොරව අපි බාර ගන්නවා පොදු සමාකාලයක් දෙනවා කියලා කියනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල් කරන්න අරගල කළ යුතුයි කියලා භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මේ වාර්තා කරන කේඩි ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල් කරන්න ඕනේ. රැඩිකල් කරන යෝජනාවක් තමයි 20 වෙනි සංශෝධනය. පාර්ලිමේන්තුව රැඩිකල් කරන්න ඕනේ. ආයතන පද්ධතිය රැකගන්න රැඩිකල් කරන්න ඕනේ. ඒවා ප්‍රමිති කාර්යාංශයත් රැඩිකල් කරන්න ඕනේ. විප්ලවවාදී කරලා වෙනසකට ලක් කරන්න ඕනේ. දැන් ඒ ආයතන විනාශ කරලා ඉවරයි. අපිට තියෙන්නේ ඒක විප්ලවකින් නැවත ගොඩනගන්න. එවැනි අරගලයක් තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ අරගලයේ සන්නද්ධ අරගලයක් නෙවෙයි. සන්නද්ධ අරගලයක් අපි 71ත් යෝජනා කළේ නෑ කියලා කියන්නේ. සන්නද්ධ අරගලයක් අපි 71ත් යෝජනා කළේ නෑ. එදා මර්ධනයට දීපු උත්තරේ තමයි අරගලය කියලා ලාල්කාන්ත හිටපු මන්ත්‍රීතුමා සඳහන් කරන බව අද දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. දිනමිනෙන් පස්සේ අපි යන්න ලෑස්ති මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පත මේ ගෙනෙන අනාවරණය වැදගත් හේතුව තමයි ලංකාවේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව සාමාන්‍යයෙන් 25000ක් විතර වෙනවා. හැබැයි 1400කට වඩා පොඩ්ඩක් වැඩි ගාණක් තමයි අවුරුද්දකට වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වෙන්නේ. නිසා
මොරටු සරසවි වෛද්‍ය පීඨය බෝම්බුවල පිහිටුවයි පළමු ශිෂ්‍ය කණ්ඩායමට සිසුන් 100යි. මේවා තමයි අගය කරන්න ඕන කාරණා කියලා ඔබට හිතෙයි. හේතුව තමයි අර කලින් වගේ සාමාන්‍යයෙන් 25000ක් විතර සිසු සිසුවියන් ජීව විද්‍යා විෂය හදාරලා වෛද්‍ය විද්‍යාලයට යාමට අවම සුදුසුකම් වාර්තා කරනවා. එයින් සිසුන් 1484යි අවුරුද්දකට වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ 23516ක්ම සුදුස්සෝ එළියේ ඉන්නේ. මේක ඛේදවාචකයක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ අනික් පැත්තෙන් ගත්තම අද වන විට පුද්ගලයන් 1000ක් සඳහා සිටින වෛද්‍යවරුන් සංඛ්‍යාව 0.92ක් කියලා මවබිම් පුවත්පත කියනවා. ඉහළ ආදායමක් ලබන රටවල් වල පුද්ගලයන් 1000කට වෛද්‍යවරුන් 3.1ක් ඉන්නවා. අපේ ඉන්නේ 0.92යි. යුරෝපීය කලාපයේ මේ අගය 3.9යි. එනිසා අපිට තවදුරටත් වෛද්‍යවරුන් අවශ්‍යයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් ඊයේ පෙරේද කිව්වා වෛද්‍යවරුන් විශ්‍රාම ගන්නවන වයස වැඩි කරන්න ඕනේ මොකද වෛද්‍යවරු හිඟයක් තියෙනවා කියලා. ඒ නිසා වෛද්‍යවරුන් බිහි කිරීමේ පවතින මේ පහසුකම් එහෙම නැත්නම් මේ ඌනතාවට මුහුණ දීමේ එක් පියවරක් වශයෙන් මොරටු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් කඩිනමින් ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. මේ සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එක්ව වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. නව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා මේ වන විට ඉඩමක් කළුතර බෝම්බුවල ප්‍රදේශයෙන් තෝරගෙන තිබෙනවා. කළුතර මහරෝහලට කිලෝමීටරයක් විතර දුරින් තමයි අක්කර 15ක මේ භූමිය සොයාගෙන තිබෙන්නේ. ඊළඟට කළුතර මහරෝහලේ රෝහල් පරිශ්‍රය තුළ මහාචාර්ය ඒකකයේ පිහිටීමට නියමිත බව සඳහන් වෙනවා. මොරටු සරසවියට අනුබද්ධිතව වෛද්‍ය පීඨයක් එතකොට එනවා මේ කියන විදිහට බෝම්බුවල හොරණ බෝම්බුවල පැත්තේ මෙතන කළුතර දිස්ත්‍රික්කයේ බෝම්බුවල ප්‍රදේශයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට සිසුන් 100ක් බඳව ගන්නවා. අර සිසුන් 23000ක් විතර එළියේ ඉන්නවා සුදුසුකම් ලබන ඒ අය ඇතුළට ගන්න තමයි මේ අරමුණු කියලා වාර්තා කර සිටින්නේ අද මවබිම පුවත්පත. ඊට පස්සේ අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට ආයේ දැන් අද ඉඳලා අවුරුද්දට ගමේ යන්න ලෑස්ති අවුරුද්දට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය සහ ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා කර සිටියා. ඊයේ 7 වෙනි පැයදීත් ලංකා ගමනාගමන මණ්ඩලය මේ පිළිබඳව කර තිබෙන සැලසුම මොකක්ද කියලා ඔබ දැක්කා. අද ලංකාදීප පුවත්පත මේ වාර්තා කර සිටින්නේ අවුරුද්දට ගමේ යන්න දුම්රිය බස්සිය සේවා අද සිට ක්‍රියාත්මක වන බව වාර්තා කර සිටින්නේ. ඒ අනුව නිමල කොඩුතුවක් වාර්තා කරනවා 16 වෙනිදා සිට 20 වෙනිදා දක්වා පිටපළාත් වල ඉඳලා කොළඹට එනවා. අද ඉඳලා අවුරුදු දවස වෙනකන් කොළඹ ඉඳලා පිටපළාත් වලට එනවා. මේකට ගමනාගමන මණ්ඩලයේ CTBK බස් අමතර බස් 1192ක්, දුම්රිය 21ක්, ඒ වගේම අමතර දුම්රිය ගමන වාහන 58ක් යොදවා තිබෙන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්මයා උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත සඳහන් කර සිටිනවා. අවුරුද්දට ගමේ යන්න CTB බස් ප්‍රයිවට් බස් උත් ඇති තියෙනවා. ඊළඟට දුම්රිය සේවා ක්‍රියාත්මකයි කියලා අද වාර්තා කර සිටිනවා. හැබැයි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් ඒ කියන්නේ අහඹු ලෙස සිදු වෙනවා. ඒ වගේම තමයි දුම්රියේදී බස් රේදියන් යද්දී උනත් ටිකක් අමාරුයි. හැබැයි මේ පැය කිහිපයක ගමන වුණත් මුළු කාල සීමාව පුරාම මුහුණු ආවරණය තබා ගන්න අමතක කරන්න එපා. ඊළඟට ඔය සැනිටයිසර් වර්ගයක් එහෙම එකක් භාවිත කරන්න. ඒ වගේම තමයි දැන් විශේෂයෙන්ම දුරගමන් බස්වල යද්දී කාන්තාවන් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද ඊයේ පෙරේදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියලා තිබුණා මේ දුරගමන් බස්වලදී කාන්තාවන් රවටගෙන විවිධ මංකොල්ලයන් කරන රත්තරන් බඩු කනකර මේ අතගා ගන්න උදවිය ගැන වාර්තා වෙනවා කියලා. නිසා බස් රථවල මේ දවස්වල ගමන් බිමන් යද්දී කොවිඩ් වලින් ආරක්ෂා වෙනවා වගේම විවිධ ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා වෙන්නත් ඔළුවේ තියාගන්න වෙනවා. සමහරවිට ටෙලිෆෝන් එකේ හිටියම නිතරම ලොකු නින්දකට ගියන් පස්සේ මේවා අමතක වෙන්නත් ඉඩ තියෙනවා. අපි යනවා ඊළඟට අරුණ පුවත්පත මිලකල නොහැකි මුහුදු බෙල්ලන් 5කට වෙච්ච දෙයක් නැහැ කියලා වාර්තා කර සිටිනවා අරුණ පුවත්පත. මිලකල නොහැකි මුහුදු බෙල්ලන් 5 දෙනා නාරා ආයතනයේදී ගල් වෙලා නඩු භාණ්ඩයක් ලෙස උසාවියෙන් ලබා දීපු මේවා කොහොමද මේ නාරා ආයතනයේදී ගල්ුනේ කියන එක ප්‍රශ්නයක්. ඒ අනුව තමයි වාර්තා කර සිටින්නේ ඉෂාර රත්නකාර ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ නාරාවිත බාර දී තිබූ මිලකල නොහැකි මුහුදු බෙල්ලන් 5 දෙනෙකු අස්ථානගත වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා කියලා වාර්තා කර සිටිනවා අද අරුණ පුවත්පත. ඊට පස්සේ ජාතික පුවත්පත්වල වාර්තා වෙන මේ සිසු පුවත්වලට අවධානය යොමු කරන්න කැමති වන අලින් පිළිබඳව පහුගිය දවස්වල කතාවක් ඇති වුණානේ. අද පුවත්පත වාර්තා කර සිටිනවා හම්බන්තොට අලි රක්ෂිතය
මේ සතිය තුළ ගැසට් කරන බව. චාමර සම්පත් වාර්තා කරන යෝජිත හම්බන්තොට අලිකළමනාකරණ රක්ෂිතය මේ සතිය අවසන් වීමට කලින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහත්මයා සඳහන් කරනවා. අමාත්‍ය සී.බී. රත්නායක මහත්මයාගේ උපදෙස් මත හම්බන්තොට අලි රක්ෂිතය මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරනවා කියලයි අද පුවත්පත වාර්තා කරන්නේ. ඉදිරි දින කිහිපයේදී බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණිදා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් HI තුෂාර වාර්තා කරනවා අද පුවත්පතට. ඒ අනුව ඌව සබරගමුව මධ්‍යම දකුණ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල අද දිනේදී මිලිමීටර 100ක් තරම් වූ තද වැසි ඇති වෙන්න පුළුවන්ලු. ඒ වගේම මධ්‍යම සබරගමු බස්නාහිර පළාත්වල අද උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. එහෙම කියද්දි මෙන්න බලන්න පොළොන්නරුවේ වැලිකන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ 13 වසරේ සිසුවෙක් ඉතාම කෙටි කාලයකදී ඒ කියන්නේ දවස් 10ක් ඇතුළත නියමුවන් රහිත ගුවන් යානයක් සහ ඩ්‍රෝන් කැමරාවක් නිපදවලා තියෙනවා. අපි සුබ පතන ගමන් මෙන්න දරුවෝ. ඒ විතරක් නෙවෙයි මේ දරුවා පොළොන්නරු වැලිකන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ 13 වසරේ තාක්ෂණ අංශයේ ඉගෙනුම් ලබන ශිෂ්‍යයෙක්. ඒකට තාක්ෂණ වේදයේ විෂය නිර්දේශය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ තමයි හඳුන්වා දුන්නේ විෂය නිර්දේශයට. ඒ අනුව තමයි දැන් තාක්ෂණ විෂය වෙනද සාමාන්‍යයෙන් මේ වගේ තාක්ෂණ හැකියාවන් තියෙන දරුවන්ට විධිමත්ව ඉගෙන ගන්න පාසල් විෂය මාලාවක් තිබුණේ නැහැ. තාක්ෂණ විෂයදාර ඉගෙන ගන්න දරුවන්ට එහෙම අවස්ථාවක් උදා වෙලා තිනවා. ඒකේ ප්‍රතිඵලය තමයි නියමුවන් රහිත ගුවන් යානයක් සහ ඩ්‍රෝන කැමරාවක් නිපදවන්නේ වැලිකන්දේ පොළොන්නරුවේ වැලිකන්ද තාක්ෂණ විද්‍යාලයේ ඉගෙන ගන්න දරුවෙක්. මේ ඒ දරුවගේ ඡායාරූපය අංජන නිර්මාල්ගේ ඡායාරූපය තමයි ඒ. ඊළඟට අපි නැවතත් කියනවා මේ ඊයේත් මතක් කළා. ඒ තමයි අර උපාධිධාරියෙක් කහවවල ලක්ෂ 10ක් හම්බු කළා කියලා හොද්දට කහත් නැතයි කියන අභියෝගය අපි අවුරුද්දකින් ජයගත්තා කියලා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අරුණ පී හීන්කෙන්ද මහත්මයා කියනවා. විමසුම සහ ඡායාරූපය ලාල් ජයසුන්දර එතුමා සඳහන් කරන විදිහට ගෙවිගේ 2019 අවුරුද්දේදී කහ අපනයනයට රුපියල් මිලියන 1300ක් වැය කරලා තියෙනවා. අපි රුපියල් මිලියන 1300ක් වියදම් කළා තමයි 2019 අවුරුද්දේ කහ කාලා තියෙන්නේ. එතකොට කොහොම වුණත් 2020 වන විට මෙරටේ ජනතාව කහ වගාවෙන් ඉවත් වෙලා හිටියේ. උනන්දුනේ නැහැ. ඇයි ඉතින් රටින් ගෙන්නනවා. එහෙම වුණාම රටේ ජනතාව කහ වගා කරන්න උනන්දුනේ නැහැ. ඒ වුණාට රජය තීරණයක් ගත්තා කහ ආනයනය කරන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා. හොරෙන් අල්ලගත්ත අත්අඩංගුවට ගත්ත ඒවාත් නිකමටවත් නිදහස් කරේ නැහැ. එහෙම කළා නම් නැවත වෙළඳපොළ මිල පහළ වැටෙන්න තිබුණා. හොඳ වෙළඳපොළක් තිබිච්ච නිසා ගොවින් වගා කරන්න පටන් ගත්තා. ඒ නිසාම රට පුරා හෙක්ටාර 1500ක කහ අල වගා කිරීමට ජනතාව යොමු වුණා. එයින් අපේ ඉලක්කය වූ අමු කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25000 ඉලක්කය සම්පූර්ණ වුණා කියලා සඳහන් කරනවා. ඔව්. ඒ වගේම මේ මෙට්‍රික් ටොන් 25000න් නැවත සිටුවීමට මෙට්‍රික් ටොන් 4000ක් වෙන් කරනවා. 2022 අවුරුද්දේදී අපේ කහව ඉලක්කය මෙට්‍රික් ටොන් 60000ක්. ඒක රටේ අවශ්‍යතාවෙන් 70%ක්. රටේ ජනනික අවශ්‍යතාවෙන් 70%ක් අපිට රට තුළ නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ නිසා මේ දවස්වල අමු කහ කිලෝවක් රුපියල් 450 බින්දු ටිකක් එකපාරට තියෙද්දි මේ කියව ගන්න අමාරුයි. රුපියල් 450ක් වගේ මුදලකට අමු කහ කිලෝවක් විකිනෙනවා. මේ දිනවල අපනයන භෝග වර්ග ගණනාවකම මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ගම්මිරිස් කිලෝවක් දැන් රුපියල් 750ට ඉහළ ගිහිල්ලා තියෙනවා. රුපියල් 500 ගණන් වල තිබුණේ. ඒ වගේම සාදික රුපියල් 500 වගේ තිබිච්ච එක 1100 දක්වා වැඩි වෙලා තියෙනවා. කුරුඳු මිල 2500 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම දැන් 2500ට වගේ තිබිච්ච එක දැන් අනිත් පැත්තෙන් ගත්තම කෝපි වල කිව්වම කෝපි රුපියල් 900ක් 1000ක් අතර වැඩි වෙලා තිනවා. මේ මුදල යන්නේ කාටද? මේ මුදල යන්නේ අපේ ගම්වල ඉන්න ඔබ මා වගේ මිනිස්සුන්ට. ඒ නිසා ඩොලර් රට ඇතුළේ ඉතිරෙන විතරක් නෙවෙයි ගොවි ජනතාවට හොඳ කලක් හොඳ මිලක් ලැබිලා තියෙනවා කියලයි හොද්දට කහත් නැතයි කී අභියෝගය අපි අවුරුද්දකින් ජයගත්ත කියන මේ පොත මගින් තවදුරටත් අනාවරණ වෙන්නේ. ඊළඟට Facebook පෙම්වතිය බලන්න යද්දී සිසුවාගේ යතුරුපැදිය බසයක වැදිලා අකාලේ මියගිය පුවතක් ඛේදනීය පුවතක් වාර්තා කරනවා ඒ ප්‍රේමසිරි තිස්ස මහරාම ඉඳලා. පුතාගේ වයසට නොගැලපෙන හිතුවක්කාර වැඩ නිසා අකාලේ මිය ගියා කියා පියා මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කියනවා. එහෙම කියද්දී අද ලංකාදීප පුවත්පත කියනවා අවුරුද්දට සල්ලි හොයන්න ගෑනු එකතු වී බූරු ගහලා කියලා.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා වාර්තා කරන බෙන්තොට ප්‍රදේශයේ කාන්තාවට පමණක් බූරු පොලක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ අනුව 36 දෙන ඒ අනුව කාන්තාවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 36යි 40යි අතර වයස්වල පසුන කාන්තාවන් ඇහුවම කිව්වලු අවුරුද්දට කීයක් හරි හොයාගන්න තමයි මේ වැඩේ කළේ කියලා. රුපියල් 8000ක මුදලක් කාඩ් කූට්ටමක් ඇතුළු භාණ්ඩ කීපයක් එක්ක තමයි මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. දැන් අවුරුද්දට ගතමනාවක් හොයාගන්න මුදලක් හොයාගන්න කියලා මේ විදිහට බූරුව ගහනවා. අර ඒ කාලේ මංගල සමරවීර මැතිතුමා ඉන්න කාලේ කිව්වා කාන්තාවන්ට අරක්කු බොන්නත් අවසරේ තියෙන්න ඕනේ කියලා. අපේ සමනලියොත් සමහර කිව්වා ඌව කාන්තාවන්ට සමතන තියෙන්න ඕනේ කියලා. ඒකට අත් දෙකම ඉස්සුවා. දැන් බූරුවත් ගහලා මේ විදිහට අරක්කුත් බීලා එහෙම ආවනම් අවුරුද්දට අවුරුදු නැකතට ලිපගිනි මුලවන අම්මා ගැන මොන වගේ හැඟීමක් ඒද? හැබැයි මෙහෙම තත්වයකටපත් උනේද කියන එකත් හොයලා බලන්න ඕනේ, හිතලා බලන්න ඕනේ. කාටුන් බලන්න කලින් අපි කලාවට අදාළ පුවතක් කියලා කාටුන් කලාවට යන්න ලෑස්ති. ප්‍රදර්ශන මාෆියාවෙන් රිත්මා මණ්ඩලය සූවිසි විවරණ බේරා ගනී කියලා අද මව්බිම් පුවත්පත මේ කලාවට අදාළ ලිපිය වාර්තා කරනවා. 2014 අවුරුද්දේ සාක් චිත්‍රපට උළෙලේ හොඳම නළු සම්මානය අභාවප්‍රාප්ත රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ට ලබා දුන් චිත්‍රපටයේ සූවිසි විවරණ අධ්‍යක්ෂණය කළේ සහ තිර රචනයේ ලිව්වේ කීර්තිමත් සම්මානනීය අධ්‍යක්ෂ සරත් ධර්මසිරි. ඒ අනුව චිත්‍රපටය අවුරුදු 7ක් තිස්සේ පෙන්වන්න බැරුව හිටියා. හැබැයි රිත්මා මණ්ඩලයේ ප්‍රදර්ශන මාෆියාවෙන් සූවිසි විවරණ බේරා ගනී කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මව්බිම් පුවත්පත විශේෂ ලිපියක් පළ කරනවා. අනුර බණ්ඩාර රාජගුරු මහත්මයායි සංස්කරණය කරන්නේ. එතනින් පස්සේ අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන ඒ පුවත් විමසලා බලලා අවසානයේදී කාටුන් මොනවද කියලා බලන්න. අංකජ රුවින්දගේ සරදම් පොකට් කාටුනය කොහොමද සර් ඊයේ පාර්ලිමේන්තුව ඔය තිබුණේ ටීචර් නැති පන්තියක් වගේ. දාස කල්පනා කරනවා දියවන්නා ඔය අද්දර ඉඳලා හපොයි අපේ බදු සල්ලි දවසක පාර්ලිමේන්තුව පවත්වගෙන යන්න වියදම මිලියන ගාණක්. හරියටම හොයලා කියන්න. හපොයි අපේ බදු සල්ලි මේ ඇතුලේ සිද්ධ වෙන ගාලගෝට්ටි දුටුවම සුවාරිස්ට හිතෙනවා. අරුණ පුවත්පතට යනවා හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුනේ තෝරගෙන ජලය අර පරිස්සමින් භාවිත කරන්න කියලා නිවේදනයක් නිකුත් කළා. මැති ඇමතිවරු උදේ හවස ඇදගෙන නාන හින්දාද සර් එහෙම කරන්න සිද්ධ වුණේ? ඊළඟට ඔන්න අවුරුදු උත්සව කාලේ එනවනේ. ගමහරහා දිවීමේ තරගයක් තියෙනවා. කවුද මේ හසන්ත විජේනායකට පේන විදිහට ගමහරහා දිවීමේ තරගයට සූදානම් කරන්න? මේ ගමහරහා දිවීමේ තරගය තමයි පළාත් සභා මැතිවරණය. පළාත් සභා මැතිවරණය කියන ගමහරහා දිවීමේ තරගයට මෙන්න මෛත්‍රීපාල සිරිසේන කියන තරගකරුවා සූදානම්. ඊළඟට අමුඩය ගස්සනවා දයාසිරි රාජ්‍ය ඇමතිතුමා පිටිපස්සේ ඉඳලා. ඊළඟට ශක්ති වර්ධක පානයක්ද කොහෙද පොනවා මහින්ද අමරවීර ඇමතිතුමා ඉඳලා. තරගය පටන් ගන්න වෙලාවට තරගකරුවා සූදානමින් ඉඳීවි. මේ තමයි ඊළඟට එන්නේ. හැබැයි ඒ විතරක් නෙවෙයි. එතකොට මේ තරගකරුවා සුළඟක් වී යයිද? එහෙම සුළඟක් වී යන්න ගියාම මොකද මේ වෙන්නේ කියලා උදේ විමලසිරි ඊළඟට දිවෙන පුවත්පතේ කාටුනෙන් පෙන්නනවා. මෙන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යනවා. කඩුව තියෙනවා, අර පාවිච්චි නොකරපු කඩුව. ඊට පස්සේ ඡන්ද පෙට්ටිය තියෙනවා, ඒකේ පොහොට්ටුව ලකුණ පේන්න තියෙනවා. ඊළඟට ආයෙ තියෙනවා මේ එල්ලුම් ගහ තියෙනවා. මේ ඔක්කොමත් එක්ක යනවා. සුළඟක් වී මං එනවා එන පාරත් මැතිවරණෙට. එතකොට කොහොමද පාස්කුවට මං අල්ලන්නේ? ඊට පස්සේ කපුරාලට යනවා. අංචනම බලන කපුරාල කියනවා පඩි වැඩි කරන ලෙස ඉල්ලා විදුලි බලේ සේවක පිරිස් එක් වී වැඩ කරන පිළේ. වැඩ වර්ජනයකට යනවලු ඉහළ පෙළේ රටටත් වඩා ඉස්මතු වෙයි මොනර කොලේ. එයාගේ විතරක් නෙවෙයි මේගොල්ලොන්ගෙත් එහෙම තමයි. අවන්ත ආටිගල මේ කාටුනෙන් පෙන්වා දෙන්නේ. සිද්ධිකා නෝනා ඉන්නවා, දේශපාලනඥයෙක් ඉන්නවා කියලා. ඊළඟට නිලධාරීන් දේශපාලනඥයන් සියලු දෙනා එකතු වෙලා මේ SLS 1 ප්‍රමිති ආයතනය ජාවාරංකාරයන්ට ඕනතරම් බල්ටි ගහන්න ඉඩ දීලා තියෙනවා. ඔවුන් ආරක්ෂා කරගන්නවා. හැබැයි අවන්තලා අපි උඩ ඉඳලා බිමට වැටිලා හොම්බකට සමතලා කරගන්නවාද කියන ප්‍රශ්නය තමයි අවන්ත නගන්නේ. ඩොග් ටොක් ප්‍රියන්ත පෙරේරාගේ අද පුවත්පතෙන් තෝරගන්නේ
රංජා වෙනුවෙන් ටෙලිෆෝන් ලොක්කයි ගෝලයොයි ෆුල් ෆයිට්. රංජා කලේ මොනවද කියලා ජනතාවම දන්නවා. එයා වෙනුවෙන් ෆයිට් කරන්න ගිහිල්ලා අරගොල්ලෝ ටික ලකුණු ටික කපා ගන්නවා කියලා ඩොග්ස්ලා ටෝක් කරනවා කියලායි අද පුවත්පත කියන්නේ. ඕකයි තත්ත්වය. රංජන් හට මැති සභයේ දොර වහලා කොමිෂන් සභාවට ඇත ලියුමද ගහලා එරව්වට සජිත් එම තොරතුර අහලා මාන්නප් පෙරුම නව කිට් එකම අහලා. එතකොට දැන් ඊයේ කළුපටි බැන්දේ රංජන් නැති එකටද එහෙම නැත්නම් මාන්නප් පෙරුම එන එකටද කියලාත් හිතෙනවානේ. ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුනේට යනවා. පාස්කු ප්‍රහාරයට ඔය කියන මහමොලකාරයා නෙවෙයි වෙනත් මහමොලකාරයෙක් ඉන්නවා කියලා රවුෆ් හකීම් කියනවා. බලාගෙන ගියාම ඔක්කොම මහමොලකාරයෝනේ. අපි සූදානම් දවසේ පද 4 තියෙනවා. දවසේ පද 4න් නිම කරන්න පුළුවන්. විදුර අබේනායක නිර්මාණය කරන දවසේ පද 4 අල්ලන්නට ගිහින් ලොකු උදවියගේ හොර සිව්වසරක්ය සිර දඬුවම වෙහෙස කර රංජන් ලැබූ මන්ත්‍රීකම අහිමි කර දැක්කා නේද හඬ පටයක් ගියපු දුර. දැක්කා නේද හඬ පටයක් ගියපු දුර. කට විතරක් තියලා මදිනේ. හිතක් තියෙන්න ඕනේ. ඒ කිව්වේ ඔළුවත් පාවිච්චි කරන්න ඕනේ. කට පාවිච්චි කරන්න කලින් ඔළුව පාවිච්චි කරන්න වෙනවා. අපි අදට නික්වෙනවා නැවත සඳුද මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුව සතියන්තය සාප්පු සවාරියයි ගමේයයි අවුරුද්දට ගමේ යන්න කියලා ඔබ හිතනවා. ඔව් යන්න ඕනේ. හැබැයි සෞඛ්‍ය නිරෝධායන නීති රකින්න, ඔබත් සුවපත් වෙන්න, ගෙදර අයත් සුවපත් වෙන්න සහ ගමේ රටේ හැමදෙනාමත් සුවපත් වෙන්න. අපි නැවත මුණ ගැහෙමු. ඔබට ආයුබෝවන්.